පරිසිවරු අසා එකට රැස්වුවෝය. ඔවුන් අතරින් විවස්ථාව උගන්වන්නේ උන්වහන්සේ පරීක්ෂා කරමි. ආචාර්ය විවස්ථාව ඉතා උතුම් ආඥාව කොයි එකද ඇසුවේ. ඊට පස්සේ යේසුස් වහන්සේ උත්තර දෙනවා. උන්වහන්සේ උන්ට කතා කොට තාගේ මුළු හෘදයෙන්ද, තාගේ මුළු ආත්මයෙන්ද, තාගේ මුළු බුද්ධියෙන්ද, තාගේ දෙවියන් ස්වාමීන් වහන්සේට ප්‍රේම කරව. මේක උතුම් පළමුවෙනි වාක්‍යාවේ මෙහා සමාන දෙවෙනි එකක් තිබේ නා තටමෙන්ටගේ අසල්වාසියන් ප්‍රේම කර යනුය. මේ ආඥා දෙක පිට මුළු විවස්ථාව නගත වාක්‍යයක් ඉස්සරහට මුළු දේ වචනේ විස්තර පිළිගන්නේ. සෑම දෙයක්ම පිළිලා තියෙන කියලා යේසුස් වහන්සේ මේ පරිසෝරුන්ට මේගොල්ලන්ට ප්‍රකාශ කරනවා. යේසුස් වහන්සේව පරීක්ෂාවට ලක් කරන මිනිස දැන් උන්වහන්සේගේ වරදක් අල්ලගන්න මිනිස තමයි මේගොල්ලෝ එකතු වෙලා මේ යේසුස් වහන්සේගේ මේ ප්‍රශ්න අහන්නේ. එතකොට යේසුස් වහන්සේ උත්තරයක් දෙනවා. මේගොල්ලන් උතුම් ආඥාව මොකක්ද? මේකේ තියෙන උතුම්ම දේ මොකක්ද? ඒක කියනවා මේ මුළු හෘදේ, තාගේ මුළු හෘදෙන්ද, තාගේ මුළු ආත්මෙන්ද, තාගේ මුළු බුද්ධියෙන්ද, තාගේ දෙවියන් ස්වාමීන් වහන්සේට ප්‍රේම කරනවා. දැන් මෙතන තියෙන ප්‍රශ්නය අපි ප්‍රේම කරනවා. දෙවියන් වහන්සේ අපිට ප්‍රේම කරනවා. කොහොමද ඒක අපි උන්වහන්සේ ප්‍රේම කළ බව ඔප්පු කරන්නේ? තමන්ගේ හදවතේ ජීවිතේ හිටපු එකම පුත්‍රයාණන් වහන්සේව අපි වෙනුවෙන් පොළොවට අපේ පාපේ අපේ උදේවල පිළිතුරු උන්වහන්සේ අපි මේ පූජා කරනවා. උන්වහන්සේගේ ප්‍රේමය ඔප්පු කරනවා. උන්වහන්සේම පූජා වෙනවා. දැන් උන්වහන්සේ කියනවා දැන් යේසුස් වහන්සේ කියනවා මේ මුළු බුද්ධිය, මේ මුළු ශක්තිය, මේ මුළු හෘදේ දෙවියන් වහන්සේ ස්වාමීන් වහන්සේට ප්‍රේම කරනවා. මේක තමයි උතුම් ආඥාව. ඔබ දෙවියන් වහන්සේට ප්‍රේම කරනවා. මේ උදෑසන අපි කතා කරන්න යන්නේ ඒ ගැන. ඔබ දෙවියන් වහන්සේට ප්‍රේම කරනවා. මෙන්න මේක වැදගත් වචනේ. එතන ඔබ හිතන්න පුළුවන් අයි මේක ගැතුනේ ඔබට පිස්සුද අපි ප්‍රේම කරන නිසා නේද පල්ලියේදී ඔබ ප්‍රේම කරන නිසා මේ උන්වහන්සේලා ප්‍රේම කරන නිසා නේද අසින්පණක් දෙන්නේ සම්මාදන් දෙන්නේ අපි නිරාරව ඉන්නේ. අපි මේ ඔක්කොම ආගම අධ්‍යයන ලැබිලා ඉන්නේ මේ උන්වහන්සේට ප්‍රේම කරන නිසා. උන්වහන්සේට ප්‍රේම කරන ඔයයි කරන්න බෑ ප්‍රේමය. ඕවා වැඩක් නෑ. සමහර අය අපි දකින්න සමහර උදාහරණයක් හැටියට අපි ගත්තොත් දෙමව්පියෝ දෙදෙනෙකුට නැත්නම් දෙමව්පියන්ට දෙපොතට දේපල තියෙනවා නම් දරුවෝ මොකද්ද කරන්නේ? දෙමව්පියන්ට පොතට සලකනවා. කණ්ඩ බැරි වුණොත් බලෙන් හරි කවනවා. මොකටද හේතන? හරි නගෑලක් ලියවගෙන ඉපදිනවා. මේක තමයි ඇත්ත. මේ දෙවියන් වහන්සේව නමස්කාර කරන්න බෑ. එහෙම මේ හිත දිනාගෙන මේ ආශිර්වාදයක් ලබාගෙන මේ නිකන් අර මවාගන්න එහෙම ඇදෙලවන්ත ඕන තරම් ඉන්නවා. මම කියන්නේ හැම මේ වගේ කිය. එහෙම ඇදෙලවන්ත ඕන තරම් ඉන්නවා. මම උදාහරණයකට ගත්තේ මේ දෙමව්පියන්ට මේ දෙමව්පියන්ට මේ කාලේ සලකපු නැති අය දෙමව්පියෝ වයෝවෘද්ධ වෙලා මේ වයසට ගිහිල්ලා මේ මරණාසන්න මොහොත වෙද්දී කවදාවත් සලකුණ නැතිව මොනවද කරන්නේ? ඇවිල්ලා ප්‍රතිශෝධල දෙනවා, ඒගොල්ලෝට කෑම බීම හැම දෙයක්ම උපස්ථාන කරනවා. මොනවද? නංගි එනවා ඒ වෙලාවකට පුත්තට උපස්ථාන කරනවා. නංගිට වඩා මේ අක්කා අර හොයන බල මම මොනවද කළේ කියලා ඊටත් වඩා එයා මොනවද කළේ කියලා මට ඊටත් වඩා දෙගුණයක් පොත දේවල් කරනවා. මොනවද මෙහෙම දේවල් කරන්නේ? ඒගොල්ලෝගේ සිත දිනාගෙන මේ යටි අරමුණ තමයි මොන හරි දේවල් කොටසක් ලබා ගන්න. සමහර මිනිස්සු මේව තමයි දෙවියන් වහන්සේ ඉඳ නමස්කාර කරන්න එන්නේ. උන්වහන්සේ මොනවා කරන්නේ? දිනා ගන්න. උන්වහන්සේ දිනා ගන්න බෑ අපි මේ ඉඳන විදිහට. හරිද? උන්වහන්සේට අපි කරන්න ඕනේ දෙයක් තිබෙනවා. උන්වහන්සේ පළමු කොට අපි ප්‍රේම කරා ඊට පස්සේ අපි උන්වහන්සේට ආදරය කරන්න ඕනේ. කොහොමද ආදරය කරන්නේ? අපි වැළකුණ අය, අපි දීපිකා කිව්ව අය, අපි මේ මනස්තාප ඒක හරියන්නේ නැහැ. අද බොහෝම අපි ඉදිරි කාලේ මේ ඉදිරියේ දෙවියන් වහන්සේගේ වචනේ මේවා අපි නිවැරදි කරගෙන අපි බලන්නට යනවා. ක්‍රිස්තුස් යේසුස් වහන්සේ නැත්නම් දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ කොයි වගේ ප්‍රේමයක්ද අපි? අන්න ඒක වැදගත්. අර අවස්ථාවාදී අර උදාහරණයකට ගත්තා වගේ දෙවියන්ට සලකන විදිය. බොහෝ කිතුණු දෙවියන් වහන්සේට සලකන්නේ යන්නේ විදිහට. අපි බලමු. උතුම් ආඥාව ඉෂ්ට කරලා තියෙනවා.
මගේ මුළු හෘදේ, මගේ මුළු ආත්මය, මගේ මුළු බුද්ධිය දෙවියන් වහන්සේට ප්‍රේම කරන්නේ නැති මිනිහා මේ අසල්වාසියට කොහොමද කරන්නේ නැහැ. මෙච්චර මහ විශාල දෙවියන් වහන්සේ කරන්නේ ප්‍රේම කරන්නේ නැති මිනිස්සයා. මේ දෙවියන් වහන්සේ ප්‍රේම කරන්නේ නැති මිනිස්සයා මේ පොඩි මිනිස්සේ සාමාන්‍ය ජනතාවට ප්‍රේම කරන්නේ නැහැ. දැන් ඔබට තේරෙනවාද? ඔබගේ මුළු හෘදේ ඔබ හිතන්න දැන් ඔබට හරි ලේසි හලෙලුයා ප්‍රශංසා වේවා දෙවියන් කියන්නේ ඔබයි මාගේ ඇලෙමු මගේ ජීවමාන තාත්තේ කියලා කෑ ගන්න එක ලේසි. හැබැයි ඔබට ලොකු ධනයක් තියෙනවා. ඔබේ ධනයට වඩා මගේ දෙවියන් වහන්සේ ඔබේ හෘදේ තුල ඔබේ ජීවිතේ තුල මේ ධනයට වඩා මගේ දෙවියන් වහන්සේ තමයි මට ඒක. එයා උන්වහන්සේ තමයි මට පළවෙනි කරන්නේ. ඔබේ ජීවිතේ දෙවෙනි කරලා මගේ ජීවිතේ ගියත් මම මැරුණත් මට මුකුත් නෙවෙයි මගේ දෙවියන් වහන්සේ තමයි. මගේ දෙවියන් වහන්සේට මම ආදරේ ඒ තාත්තා තමයි මගේ ජීවිතේ. මම මුළු පරම්පරාවම වහින් කරා මුළු ලංකාවේ මගේ කිසකසා දැම්මත් මගේ දෙවියන් වහන්සේ ඔයා තමයි මගේ හදවත මගේ ජීවිතේ මගේ බලාපොරොත්තු මෙන්න මෙතෙන්ට එන්න මෙන්න මේක තමයි දෙවියන් වහන්සේ අපි බලාපොරොත්තු උන්වහන්සේ බලාපොරොත්තු අපේ මගේ මුළු පවුලට වඩා මගේ බුද්ධියට හැකියාවට මගේ රැකියාවට වඩා සමාන මිනිස්සු කියනවා මොනවද කියන්නේ ඔබ උදාහරණයකට ගන්න විවිධ පල්ලිවල තරුණයෙක් තරුණියක් තමන්ගේ ඒ ළමයා හමු වෙන්න ඉන්න ඉන්නකොට එයා ඊට පල්ලිය කට් කරලා යනවා ඒක මුළු කරදෙන්න නමස්කාර කරලා ඊගාසදී කියනවා අනේ දිවිදුලි මගේ ඔබ වහන්සේ මගේ තාත්තා ඒ චොම් කියන මොනවද මගේ ජීවිතේ කොතන දැනදීලා තියෙනවා මගේ රැකියාවේ මම අස් කරනවා කිව්වා එදා ඔයා ඊට අනිවාර්යයෙන් වැඩ දෙන්න ඕනේ කිව්වා ඒ මනුස්සය මොනවද කරන්නේ ප්‍රඥාවන්ත වෙන්න එපා කියලා යනවා රැකියාව ඔබ හිතලා බලන්න දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙන එවැනි දරුවෙක් එවැනි දෙයක් නෙවෙයි එවැනි ආදරයක් නෙවෙයි මුළු හදවතින්ම ආදරය කරනවා නම් දෙවියන් වහන්සේට ප්‍රේම කරනවා නම් එවිට මම සභාවට ප්‍රේම කරනවා ඒක තමයි ඇත්ත දෙවියන් වහන්සේට ප්‍රේම කරන්නේ නැති කෙනා මනුෂ්‍යයට ආදරය කරන්නේ නැහැ මනුෂ්‍යයට ප්‍රේම කරන්නේ නැහැ ඔබට තේරෙනවද මම කියන දේ ඒ තුන තමයි අපි ජීවත් අපිට දෙවියන් වහන්සේ මම කොච්චර මගේ ජීවිතේ තරක් දීලා තියෙනවා. කටින් කියන එක ලේසි. අපි ඔබගේ හෘද සාක්ෂියම කතා කරලා බලන්න. ඔබ දෙවියන් වහන්සේට දීපු තැන ගැන ඔබ සතුටු වෙනවා. ඔබට ඔබ මේ අපි දකිනවා යරෝ තාපසතුමාලා ඒගොල්ලෝ විග්‍රේසියස්ලා තුමාලා ඒගොල්ලෝ මේ පණ පිටි පුච්චපුවයි. ඒ මොකද හේතුව ඒගොල්ලෝ දෙවියන් වහන්සේ නිසා ඒගොල්ලෝට එච්චර මරණය ගැන ප්‍රශ්නයක් පොනේ නැහැ. දෙවියන් වහන්සේ එච්චර ආදරය කරා ඒගොල්ලෝ ආදපතේ මගේ දෙවියන් වහන්සේ මේ තාත්තා මගේ තාත්තා මගේ ජීවිතේ දුන්නා මගේ ප්‍රේමවන්ත තාත්තා ඔයා තමයි මගේ තාත්තා. ඒ වගේ මගේ හදවතේ උන්වහන්සේ කොච්චර නම් දිව්‍ය ප්‍රේමයක් තියෙනවා. ආදරයක් තියෙනවා. කටින් කියන එක නෙවෙයි මගේ හෘදේ තුල ඔබ බලන්න ඔබ ධනයත් එක්ක සංසන්දනය කරලා මගේ ධනය ඔක්කොම උන්වහන්සේට දෙන්න පුළුවන්. මගේ මුළු පවුලට වඩා මගේ සතුට සැපට වඩා මගේ ඉඩ ගන්න දේවල් වලට වඩා මේ හැම දෙයකම වඩා ඇත්තටම ඔබේ හදවතේ ඉන්න දෙවියන් වහන්සේ. ඔබ ඕන වෙලාවක උන්වහන්සේට දෙන්න පුළුවන්. ඔබ මෙතන කල්පනා කරන්න. ආදරේ මම ආදරේ මගේ තාත්තා මගේ ජීවිතේ මට මගේ තාත්තා මට ඕන. අන්න එයා තමයි අසල්වාසියට ප්‍රේම කරන්නේ. කටින් හලෙලුයා ප්‍රශංසා වේවා ඔය බයිබල් කියපු හරිම ලේසි. අපි බලන්න යනවා යෙසායා 29 වෙනි පරිච්ඡේදයේ 13 වෙනි පදේ සහ 14 වෙනි පදේ. යෙසායා අනාගත වක්තුමාගේ පොතේ 29 වෙනි පරිච්ඡේදයේ 13 සහ 14 වෙනි පදේ. අපි බලමු මේ ඔබට මම ප්‍රකාශ කරපු වචන හරියද කියලා. අපි බලමු මේ එතන අනාගත වක්තුතුමා ලස්සනට කියන දේ. අපි බලමු යෙසායා පොතේ. ස්වාමීන් වහන්සේ කතා කරනවා. මේ සෙනඟ තමුන්ගේ මුඛයෙන් ලං වී තමුන්ගේ තොල් වලින් මට ගෞරව කරන නොමුත් ඔවුන්ගේ සිත මගෙන් දුරු කරගත් බැවින් මා කෙරෙහි තිබෙන ඔවුන්ගේ බය මනුෂ්‍යයන්ගෙන් ඉගෙනගත් ආඥාවක් තිබෙන බැවින් මා තවත් මේ සෙනඟ අතරේ පුදුම ක්‍රියාවක් එනම් පුදුම අපූර්ව ක්‍රියාවක් කරන්න පටන් ගන්නවා. මිනිස්සු ඉදරහට සතුටු ක්‍රියාවක් නේ කරන්නේ නැහැ.
ඔවුන්ගේ ප්‍රඥාවන්තයාගේ ප්‍රඥාව නැති වී යන්නේ. ඔවුන්ගේ නැරවතුන්ගේ නුවණද සැඟවි යන්නේ කිසි. අපට පැහැදිලි. මෙතන මේ අනාගත වක්තෘතුමා දෙවියන් වහන්සේ කියනවා ස්වාමීන් වහන්සේ කතා කරනවා. කවුද මේ කතා කරන්නේ? දෙවියන් වහන්සේ. මේ උදෑසන දෙවියන් වහන්සේ කතා කරනවා. ඇත්තට ඔබට කතා කරන දෙවියන් වහන්සේ මේ උදෑසන කියනවාද? ඔව් මම සතුටු වෙනවා ඔයා ගැන. මම හරි සතුටුයි දුව පුතා ඔයා ගැන. මම බ්‍රදර් ඔයා මගේ පුතේ මගේ සහෝදරයා මම ඔයා ගැන හරි සතුටු වෙනවා කියලා දෙවියන් වහන්සේ ඔබට ජේසුස් වහන්සේ දෙවියන් වහන්සේ කියනවාද? මේ ත්‍රිත්වයකම තාත්තා කියනවා. මම හරි සතුටු වෙනවා ඔබ ගැන. නුඹ මම ඉන්න හැම දෙයක්ම ආබ්‍රහම් කියනවා උඹගේ එකම පුතා ඉතුරු කරගන්නේ නැතුව මම මේ පූජා කරා. ආබ්‍රහම් ගැන සතුටු වුණා දෙවියන් වහන්සේ. එයා ඉතුරු කරගත්තේ නැහැ. ඔව් දෙවියන් වහන්සේ මගේ ජීවිතේ ඔයා තමයි. ඔයාගේ මට මේව නෙවෙයි මට ඔයා ඕන. ඔයා මගේ ජීවිතේ. මේ කාට. ඔයා මගේ ජීවිතේ. මේ මෙතන කියනවා දේව වචනේ ස්වාමීන් වහන්සේ කතා කොට කවුද මෙතන කතා කරන්නේ? ස්වාමීන් වහන්සේ කතා කොට මේ සෙනඟ දෙවියන් වහන්සේ කතා කළ මේ ඒසායට කියනවා ඒසායගේ අනාගත වක්තෘතුමාට කියනවා දෙවියන් වහන්සේ කතා කරන්නේ. කවුද කතා කරන්නේ අනාගත වක්තෘතුමා? දෙවියන් වහන්සේ. දෙවියන් වහන්සේ කතා කළා කියනවා ස්වාමීන් වහන්සේ කතා මේ සෙනඟ තමුන්ගේ මුඛයෙන් ලඟ වී. කොහෙන්ද ලඟ වෙලා තියෙන්නේ? හදවතින් මුඛේ. මුඛේ හලෙලියා ප්‍රශංසා වේවා. ඕමන්නේ භාෂාව කෑ ගන්නවා අප්පුඩි ගන්නවා නටනවා. ඒවා හරියට හසුයි. දෙවියන් වහන්සේ කියනවා ඒක හරි මේසි. මේ අනාගත වක්තෘතුමා දෙවියන් වහන්සේ පැහැදිලි කරලා දෙනවා. මේ සෙනඟ තමුන්ගේ මුඛයෙන් ලඟ වෙලා. අට තමයි දෙවියන් වහන්සේ ගාවට ලඟ වෙලා තියෙන්නේ. ලඟුයි. තමුන්ගේ තොල් වලින් මට ගෞරව කරනවා. මොකෙන්ද ගෞරව කරන්නේ? හදවතින් මේ කොහෙන්ද? තොල් වලින්. මේ තොල් වලින් බොහෝ සෙනඟද ගෞරව කරන්නේ. හැබැයි අපි උන්වහන්සේ ආදරේ මුළු ජීවිතේ ඕ ස්වාමීනි වහන්සේ තමයි මට එක මිනිස්සෙකුට හරි සුභාරංචි කියන්න ඕනේ. මට කීයක් හරි වේදන් කරලා හරි දුර ගිහිල්ලා මට කියන්න ඕනේ. මගේ අතුලවන්තේ මගේ ජීවිත මගේ දෙවියන් වහන්සේ තමයි මගේ ජීවිතය. මට ඒ විදිහට මට මොකුත් නැහැ. මගේ දෙවියන් වහන්සේ ඔයා මගේ උස්ම මගේ සිත මගේ ජීවිතය ඔයා මගේ අනාගතය මගේ වස්තුව මගේ ධර්ම වහන්සේගේ එහාට ගන්න තවචින දෙයක් ඇතියානේ. මෙන්න මේ ආකාර හදවත ඔබට තියෙනවා. මේක වැදගත්. ඉතින් කියනවා මේ සෙනඟ නුඹ තමුන්ගේ සිත් මාගෙන් දුරු කරගත් බැවින් ඔබගේ සිත ඈතදී දෙවියන් වහන්සේ බලන්නේ මේ සිතින් මේ මිනිස්සුන්ට ආදරය කරනවා. ඔබ ඔබගේ හදවතට කතා කරලා බලන්න මේ උදෑස ඇත්තටම මම පල්ලියට ගිහිල්ලා කෑ ගැහුවට දැන් මේ දවස්වල මිනිස්සු පල්ලියට ගිතුවනේ නෑ. නමුත් මම පල්ලියට ගිහිල්ලා කෑ ගැහුවට නැත්නම් මගේ ගෙදරදී මගේ ධනදාන ස්ථානයේදී මම කෑ ගහලා හලෙලුයා ප්‍රශංසා කරුවොත් ඇත්තටම මට ඒ කියන දේ ඔප්පු කරන්න පුළුවන්. ඕසෝයි මට වාසේ පමණයි කියනකොට. හරි. දෙවනාසයන් ඔබට මම පමණයි. හරි. ඔබගේ තියෙන සියලුම ධනෙ මම මේ ලියපන් කිව්වොත් ඔබ ලියන්න කැමතියි. පාස්ටර් නෙවෙයි නිකායට දෙවියන් වහන්සේට ඔබ දෙවනාසයට දුක් ඕනේ. හැබැයි කිව්වොත් ආබ්‍රහම් කියනවා මේ පුතා දෙනවා ඔබේ පුතා මගේ පූජා කරපන්. එක්කා කියන මිනිස්සෙක් හිටියා දෙවියන් වහන්සේ එයාගේ පූජාවක් කිරීමට එයා කිව්වා මම යුද්ධ දිනලා එනකොට මම ඔයාට ඉස්සරහට හැමදාම දෙවියන් පූජා කරනවා. තමයි එකම දුවා මෙච්චරයි ඉන්නේ. ඒක ඉෂ්ට කරා. දෙවියන් වහන්සේ මිනිස්සෙක් මරලා උප කරන්නේ කිව්වනේ. ඒක වැරදි අවබෝධ කරගන්න. ඔබ කොයි විදිහටද කරන්නේ? දෙවියන් වහන්සේ අවශ්‍ය මිනිස්සු වෙන මේවා මිනිස්සු අවශ්‍යයි. ඔව් වහන්සේ වෙනුවේ ස්වාමීන් නෑ මට පිටිපස්සෙන් බලන්න මට ඔබවස්සේ වෙනුවේ මට දෙන්න බැරි දෙයක් නෑ. මොකද මම ජීවත් වෙන්නේ ඔබවස්සේ නිසා. ඔබ දන්න සමහර පුරුදු අපිට අත්හැරලා කොහොමද අපි ප්‍රේම කරන්නේ දෙවියන් වහන්සේ. තමාර ඇතිවන්ත තාම පුදුමාර්ථයි. තමාර ඇතිවන්ත තාම ලෝක විදිහට ඇසෙනවා ජීවත් වෙනවා. ඒගොල්ලෝ ඒකට කටින් හලෙලුයා ප්‍රශංසා වේවා. ආදුරු සරණව නමුත් මෙතන දෙවියන් වහන්සේ කියනවා ඔවුන්ගේ සිත මගෙන් දුරු කරගත් බැවින් මාතේ තිබෙන ඔවුන්ගේ බය මනුෂ්‍යයන්ගෙන් ඉගෙනගත් ආත්‍යාවක්. දැන්
මිනිස්සුන්ගේ තමයි මේ ආත්මය. මේ බය තියෙන මිනිස්සුන්ට දෙවන්නාසේ ඒ බය වෙන නෙවෙයි කියන්නේ ගරු කරන්නේ නැහැ. ඒ මිනිස්සුන්ගේ ආත්මයට එළියපා. තමයි මේ මිනිස්සු හිතන්නේ. ඒක මිනිස්සුන්ගේ මේ වලියනදී මිනිස්සුන්ගේ මේ දේවල් ආන්නේ දෙවියන්නාසේම නැහැ ප්‍රේමණීය. මිනිස්සු හිතනවා දෙවියන්නාසේ ප්‍රේමණීය. ඇත්ත. මොකටද ප්‍රේමණීය? උන්වහන්සේ ප්‍රේමණීයයි. උන්වහන්සේ එකම ජීවිතේ පූජා කරලා අපිව නිරේ සාපේ පාපේ නයිතුකම අපරාධ සදාකාලික වශයෙන් අපි ගැලෙවුවා. ඇත්ත. උන්වහන්සේ ප්‍රේම නිසා දේවල් කරා. ඕනම පෞකාරයකට උන්වහන්සේ අන්නේ. ඇයි? ඇරිලා ඉන්නේ. විනාශයට කැමති නැහැ. හැබැයි අපි ඒක අපේ වාසියට හරවගෙන අපි නිතරම පව් කර දෙවියන් වහන්සේ ප්‍රේමණීයයිනේ කාගේද වැරදි නැති පාස්ටර්ල වැරදි කරන්නේ නැති සේවකයෝ වැරදි කරන්නේ නැති ගොඩනැගිලිවන්ත වැරදි කරන්නේ නැති ඔක්කොම ශුද්ධවන්තයි නේද දෙවියන් වහන්සේ ඔච්චර නපුරු නැහැ අපි මිනිස්සු ගැඩපාඩුකම් දුකල කන්නත් උන්වහන්සේ දන්නවනේ මගේ තත්ත්වය කියලා අපි නිකන් හරියට අපේ පැත්තට අර හරව ගන්නවා වචන දෙවියන් වහන්සේ වචන අපේ පැත්තට හරව ගන්නවා දෙවියන් වහන්සේ කියන්නේ පව් කියන්නේ අත්තරින් ගන්න කපුනාලයි මගේ පාපයක් වෙනවා. අපි කවුරු සුද්ධවන්ත නැහැ පිළිහිටපු අයට. අපි මම ඒක කියන දුක් වෙනවා මගේ පාපේ ගැන මම දුක් වෙලා කඳුළු සරලා සින්දිනාට හැරෙනවා. දෙවියන් වහන්සේ ඒකට තමයි අපට කරුණාව දක්වන්නේ. හැමදාම පව් කර ජීවත් වෙන්න නෙවෙයි මිනිස්සු එහෙම හරවගෙන මිනිස්සු හිතනවා එහෙම ජීවත් වෙන්න. දෙවියන් වහන්සේට මගේ ජීවිතය දෙන්න පුළුවන්. මගේ පාපේ මට අත්හරින්න පුළුවන්. ඒක තමයි ප්‍රේමය උන්වහන්සේ වෙන්නේ. මගේ ආසාව මට අත්හරින්න පුළුවන්. මගේ කැමැත්ත මට අත්හරින්න පුළුවන් උන්වහන්සේ වෙනුවෙන්. මාව තමාව නොසලක මානෙට කියන තමා නොසලක. අද මොකදනේ තමාව නොසලකන්නේ නැහැ. අකින් නමස්කාර කරන්න දෙවියන් වහන්සේ. හදවත නැහැ. ඔබගේ හදවතේ කොයි තැනද දෙවියන් වහන්සේ නිලන්නේ පාරකට කරනවා. මම වේ. මම මේ දේශනාව කරන්නේ මගේ ජීවිතේක නැත්නම් වැඩක් නැහැ මම බුදු දේවල් කරන්නේ. මම අනිවාර්යයෙන් මට ඒක දඬුවමක් ගන්නවා. මගේ ජීවිතේ මගේ දේවල් ඔප්පු කරලා දෙන දෙයක් නැහැ. ඒක මම සෑහීමක් වෙනවා කියන එක නෙවෙයි කියන්නේ. දෙවියන් වහන්සේ මේ උදෑස්ස ඔබේ ගහනවා. ඔබේ ජීවිතේ මට කොයි ස්ථානෙද දීලා තියෙන්නේ? බොහෝ මනුෂ්‍ය ආර්ථිකේ පවා දෙවියන් වහන්සේ කොටස දෙන්නේ නැහැ. බොහෝ මනුෂ්‍ය තමයි ජීවිතේ අත්හරින්න බයයි මගේ ආසාව. දෙකම දෙවියන් වහන්සේ ඇත්ත. නමුත් මේක ජේප්ගේ ප්‍රත්‍යාවන්ත වෙන්න කියන්නේ ඔය වචනවල දාගෙන කොහොම යන ප්‍රත්‍යාව කියන්නේ දුන්න දෙන්නේ. ඒ නිසා දෙවියන් වහන්සේ සතුටු වෙනවා කියලා ඔබ හිතනවා. මේ මිනිස්සු අද බොහෝ කිතුනා දෙවියන් වහන්සේව රවට්ටන්න උත්සාහ කරනවා. කවුරු දෙවියන් වහන්සේව රවට්ටන්න අපි කිසිම මිනිසෙකුට ලෝකේ කවුරු උත්තරේ අපි දෙවියන් වහන්සේගේ වචන ඉදිරියට යනවා. එසේගේ 32 වෙනි පරිච්ඡේදයේ 31 වෙනි පදේ. තවත් ඒක විග්‍රහ කරමින් මෙන්න මෙසේ දෙවියන් වහන්සේ කියනවා. එසේගේ 32 වෙනි පරිච්ඡේදයේ 31 වෙනි පදේ. එසේ ඔහු සෙනග එන්නාක් මෙන් එසේ ඔහු සෙනගක් එන්නාක් මෙන් නුඹ ළඟට එති. මාගේ සෙනග මෙන් නුඹ ඉදිරියේ ඉඳගෙන නුඹේ වචන අසති. නුඹ ඔහු ඒවා නොපවත් මකුලාද තමුන්ගේ කටින් ඔවුන් බොහෝ ආදරය පෙන්වති. නුඹ ඔවුන්ගේ සිත ඔවුන්ගේ ලාභය පස්සේ යන්නේ. මේක ඔබට පැහැදිලි කරන්න මේ දැසන මේ එසකියල් කියන අනාගත වක්තතුමාට දෙවියන් වහන්සේ මොනවද කරන්නේ? කතා කරනවා. දැන් දේව දාසයන් බොහොම සතුටු වෙනවා. අනේ පල්ලියට සෙනගෙනවා. හරි ආදරේ මේ ශිෂ්ට නමස්කාර කරනවා. මේ බ්‍රදර් නමස්කාර කරනවා. අනේ බලන්න ගාමේ කාගෙන ඉන්නවා. අපි හිතනවා මේ දේවල්. පස්සේ දෙවියන් වහන්සේ සතුටු කවුරු දිවිෂය කරන දෙවියන් වහන්සේ සතුටු වෙනවා. දෙවියන් වහන්සේ සතුටු කරන කෙනෙක්. ඒක තමයි අපි වහන්සේ කරන ආදරේ. උතුමාචාර. මේ දෙවියන් වහන්සේ සතුටු කරගන්න අපි ජීවිත වෙන්නේ. මොනවද තේරුම? මිනිස් නම් දැස් යසායට මේ එසකියල් කියන අනාගත වක්තතුමාට දෙවියන් වහන්සේ අර යසායට වගේම පැහැදිලි කිරීමක් කරනවා. මොකද්ද පැහැදිලිකම බලමු. 31 වෙනි පදේ. එසේ ඔහු සෙනග
එන්නාක්මෙන් නුඹ ළඟට එති. දැන් පල්ලියට එනවා. දැන් පාස්ටර් කෙනා මොකද කියන්නේ? ඔහු සෙනගක් එන්නාක්මෙන් නුඹ ළඟට එති. ඔහු සෙනගක් එන්නාක්මෙන් ඔබ ළඟට නුඹ ළඟට ඇවිත්. ඔහු සෙනගක් එන්නාක්මෙන් නුඹ ළඟට ඇවිත් මාගේ සෙනගමෙන් නුඹ ඉදිරියේ ඉඳගෙන. ආගේ සෙනග වගේ දෙවියන් වහන්සේ කියන්නේ. උන්වහන්සේගේ සෙනග වගේ ඉඳගෙන ඉන්නවා. දැන් ඔබ ඉඳගෙන ඉන්න සමානයි. ඔබ හිතන්න ඔහු සෙනගක් එන්නාක්මෙන් ඇවිල්ලා දෙවියන් වහන්සේගේ සෙනග වගේ මේ එසේකිය ලනාගත වක්තුතුමා ඉදිරියේ ඉඳගෙන ඉන්නවා. දැන් එසේකිය ලනාගත වක්තුතුමා දෙවියන් වහන්සේ පැහැදිලි කරනවා. නුඹේ වචන අසති නුඹ ඔහු ඒවා නොපවත. දැන් එසේකිය කියන ලනාගත වක්තුතුමා ඒ වචන අසනවා. හැබැයි ඒක පවත්වන්නේ. දැන් ඔබ බොහෝ සෙනග සභාව වෙනවා. වචනේ අසනවා. ඔහු දෙවියන් වහන්සේ මිනිස්සු වගේ තමයි මේ කියන්නේ අද සවාල් කියනවා. මේ විදියට වෙනවා. ඇවිල්ලා ඔහු දේව වචනේ අසනවා. හැබැයි ඒව පවත්වන්නේ. ඔන්න දෙන්නා පොඩි දෙයක්. ලෝකවත් මක්නිසාද දෙවියන් වහන්සේ කතා කරන්නේ මෙලෙසගේ. මක්නිසාද තමුන්ගේ කටින් බොහෝ ආදරය පෙන්නන. කටින් තමයි ආදරය පෙන්නන්නේ. මම අර ඉස්සෙල්ලේ පටන් ගන්නකොට දෙවියන් වහන්සේ ආදරය පෙන්නන්නේ කොහොමද? කටින්. "ඕ ස්වාමීනි, වහන්සේ මගේ දුව සුව කරා, පුතා සුව කරා, මම කසල ගොඩේ ඉස්සෙව්වා." කියවනවා එච්චර නම් නමස්කාර කරන කෙනෙක් මේ මිහින්තරේ දේව දූතයන්වත් නැතුව. හැබැයි දෙවියන් වහන්සේ බලන මෙසිත මගේ සිත. උන්වහන්සේ රවට්ටන්න බැරි ප්‍රේමවත් දෙන්න කොට මටවත් කිසි කෙනෙක්. දෙවියන් වහන්සේ කියනවා උන් ආදරේ පෙන්නනවා. නුඹ ස්වාමීන් වහන්සේ කතා කරන ඉසේ කියනවා. නුඹ ඔවුන්ගේ සිත ඔවුන්ගේ ලාභය පස්සේ යන්නේ. ඔවුන්ගේ සිත කොහෙද යන්නේ? ඔවුන්ගේ ලාභය පස්සේ. ඔවුන්ට වාසි දෙන්න යනවා. ඒකයි මම කිව්වේ දැන් පටන් ගන්නකොට මේකයි කිව්වේ. මොකද රැකියාව අයිතන. බිරිඳ වැටෙන්නේ. සේවකයෝ පාවෙම යන. කාෂ්ඨ ප්‍රඥාවන්ත වෙන්නේ නැහැ. දෙවියන් වහන්සේ දැස් ඔබට මට කියන එක දෙයක්. දෙවියන් වහන්සේ කියනවා වගේ. ලාභය පස්සේ යන්නේ නැහැ. ඔබේ ජීවිතයට ලාභයයි කියන සියලු දේ පාවතුනා කියන මාගේ මට ලාභයයි කියන සියලු දේ මම කසල කියන සැලකුවා. ඔබට දෙවියන් වහන්සේ වෙන්නේ. ඔබම පුජ්‍යලිකව ඔබ වෙන්නේ කියලා බලන්න ඔබට දෙවියන් වහන්සේ පොළොවජ කරන්න පුළුවන්. ඒකයි දැන් නැසේ බලාපොරොත්තු වෙන්නේ උදෑස. ඒකට ඔබගේ ජීවිතය සම්පූර්ණ උන්වහන්සේ වෙන හැටගස්සනවා. මේ වගේ අපුරේ කතා කරන්න තියෙනවා නමුත් වෙලාව කාලේ වෙනවා මදි නිසා අවස්ථාවල් හොඳ නැති නිසා අපි මේ විදිහට කතා කරනවා. ඔබ මේ සුදු දේ මේ වචනේ ආදරයේ ගැඹුර ඔබ දැන් කල්පනා කරන පැත්තට කරේ. ඔබ දෙන්නත් දෙවියන් වහන්සේ නුත් වෙන ඔබේ ආඥා වෙලාවේ ඔබේ රීති ටික සෝදලා ඔබේ ගෙදර වැඩ ටික කරලා මාළු වලට වතුර දාලා හැම දෙයක්ම කරලා තමයි ඔබ දෙවියන් වහන්සේට පාවුලේ මේ ස්තුති ප්‍රශංසා. හරිද? ඔබ ටීවී එකේ කතා ටික බලලා ඔක්කොම දේවල් කරලා ඔබ ටීවී එකේ කතාව බලලා මාළු වලට වතුර දාලා ගෙදර අසුපරස් කරලා හට්ටි මුට්ටි සේරම ටික සෝදලා ඒ සියලු දේවල් නිම කරලා ගෙදි ටිකක් නමල ඔක්කොම මේ අඳ පැකේට දාලා මොනවද කරන්නේ? අඳ පැකේට දාලා ඉවරලා ඒ මොනවද කරන්නේ? එන්නුන්ගා විස්තරය තියලා අන්න ඊට පස්සේ ඔක්කොම ටික කරගෙන තමයි යන්නේ දේවපාලනට ස්තුති ප්‍රශංසා. දෙවියන්වහන්සේ ප්‍රේම කරලා මොනවද නෑ. ඔබගේ වැඩ කොටස කරලා අර දෙවියන් වහන්සේ දින් කන බලන්න. මේ වගේ කොච්චර දේවල් නැද්ද? හතක් පොතක් මොලේ දේ කරතා. ඒකෝරේ දාදිස්සේ කියනවා. ඒකෝරේ දාදිස්සේ හතක් පොතක් මොලේ දේ කරතා ස්වාමීන් ගෞරව පිණිස කරපාන්නේ. මොන දේ කරා? කාට ගෞරව පිණිස කරන්නේ? මම දෙවියන්වහන්සේ ගෞරව පිණිස. ඔබ නිතරම මෙනෙහි කරන ඔබේ ජීවිතය ඔබ දෙවියන් වහන්සේට දෙන තැන හරියට. ඔබ කාව සංසන්දනය කරන්න යන්න බාරයාගේ මෙයාගේ පව් ගැන ඔබ විනිශ්චය කරන්න යන්න එපා. ඔබ දෙවියන් වහන්සේට එක හිතලා බලන්න. මම දෙවියන් වහන්සේ ප්‍රසන්නද මගේ ජීවිතේ? මගේ සතුට වෙනවද? මගේ පුතා කියලා මට කතා කරනවද? නැත්නම් මම ඇතුළාන්තයේ අපටි විදියට දෙවියන් වහන්සේත් එක්ක සූක්ෂම දෙවියන් වහන්සේත් එක්ක අපටි විදියට ඔබට කතාවක් කරනවා. එහෙම යන්නේ මමත් ඉස්සෙල්ලා එහෙම යන්නේ නැහැ.
අපි උන්වහන්සේ හිත දැනගත්තේ කවුද කියලා අපිට දන්නේ නැහැ. ප්‍රේමාන්තනේ මේ දැස්ස ක්‍රිස්තුස් වහන්සේගේම අපිට ආසන්න මොහොතක ඔබ ගැන සතුටු වෙනවා මේ දැස්ස දෙන්නවා. අපි යන්නේ යනවා මම නැවතත් කියනකොට මේ සෙනඟ මට ආදරය පෙන්වනවා. කොහොමද පෙන්වන්නේ? නුඹේ වචන අසති නුඹ ඒවා වුණොත් මක් නිසාද ඔවුන්ගේ කටින් ඔවුන් බොහෝ ආදරය පෙන්වනවා. කටින් අල්ලෝ ස්වාමීනි මම ආදරේ ඔයාලසේ තමයි මගේ ජීවිතය මගේ අනාගතය මට මොන දේ ඇතුළේ. එතනින් ගෙලින් පල්ලියෙන් එළියට ගියාට නැත්නම් ඔබ ප්‍රශ්නයක් කෙනකොට ඔබට ගැටලුවක් කෙනකොට ඔබ මේ අභියෝග ඡාය ගන්න සූදානම්. උන්වහන්සේ ඔබේ ජීවිතය යෝගී ජීවිතය ආදර්ශ කරගෙන බලන්න. මොසෙස් කියනවා ස්වාමීනි ඔබ වහන්සේ අන්නේ නැත්තම් මම යන්නේ නැහැ මේක. අන්නේ බා. වාසිය නැත්තම් මම යන්නේ නැහැ. මට ඕනේ ඔබ වහන්සේ. වෙන මුකුත් දෙන්න. ඔබ වහන්සේ. ඔබ කියන්නේ බලන්න ඔබ ජේසුස් ඔබ වහන්සේ මට අනිත් මුකුත් දෙන්න මම ජේසුස් වුණා. එතෙන්දි කියන්නේ මෙඩිකාර උම්මත් එකෙක් වගේ පවුලක් කරලා දරුවක් කරලා මේ හැම ආසාවෙම හිම නෙමෙයි මේ කතා කරන්නේ. අවබෝධ කරගන්න මේ. උන්වහන්සේම ප්‍රත්‍යක්ෂයෙන් කියන්නේ මේ මුකුත් නැති කෙනෙක් වගේ කාලකිරීච ජීවිතයක් නේ. ඔබ දෙවියන් වහන්සේ ජීවිතය ඔබ දෙවියන් වහන්සේ ගොඩනැගෙන තියෙනවා. අපි දකින අනාගත වස්තුව තමයි දෙවියන් ආයසේ කියලා යෙරමියාල යසායන් දානියල දෙවියන් වහන්සේ මුඛයෙන් පාවිච්චි කරා කියලා අපි ඉතිහාසය ඉගෙන ගන්නකොට අනාගත වස්තුව ගැන දන්නේ. දෙවියන් වහන්සේ ඔබවත් ඒ විදිහට පාවිච්චි කරන්න දැන් සූදානම්. අනාගත වාක්‍ය කියන එක පැත්තට ඔබ පාවිච්චි කරලා සූදානම්. මේක වැඩක්. අපි යන්නේ යනවා මාර්කෝ 7 වෙනි පරිච්ඡේදයේ සුදු මාර්කෝගේ සුවිශේෂයේ 7 වෙනි පරිච්ඡේදයේ 6 සහ 7 වෙනි පද. ඔබට එතන දෙවියන් වහන්සේ මේ ලස්සන කතා කරනවා. අපි ඒ ටික අපි තේරුම් ගමු. අන්න දිසුම කියන්නේ ක්‍රියාපදයෙන් තමයි සභාව පටන් ගන්න. මේ යාමත් ප්‍රෝග්‍රෑම් විවාහය හැටියට මම ඔබට මේ කතා කරනවා. මාර්ක් 7 වෙනි පරිච්ඡේදයේ 6 සහ 7 වෙනි පද. යේසුස් වහන්සේ තමයි කතා කරන්නේ. උන්වහන්සේ උන්ට කියනසේ කවුද යේසුස් වහන්සේ? උන්වහන්සේ උන්ට කියනසේ මේ සෙනඟ ඕන්ගේ තොල් වලින් මට ගෞරව කරනවා. යාළුවෝ මෙතන කියනවා. මේ සෙනඟ මට ගෞරව කරන්නේ තොල් වලින්. අන්න ඒක මම පටන් ගන්නකොට කිව්වේ. හැමෝම නෙවෙයි. මට ගෞරව කරනවා. එහෙත් ඕන්ගේ සිත මගෙන් දුරයි. මනුෂ්‍යයන්ගේ ශික්ෂාවන් දුරුකම් කොට ගන්නවා. මනුෂ්‍යයන්ගේ ශික්ෂාවන් දුරුකම් කොට ගන්නවා. මනුෂ්‍යව මොකක්ද දෙයක් කරන්නේ නැව. මේ දෙවියන් වහන්සේට කියන දේ කම කරන්න කැමති නැහැ බොහෝ වෙලාවට. නිර්දකේවට නමස්කාර කරති. දියාතිබෙල ලෙස වංචාකාරවරුන් බලාගෙන යසායා මනාලස අනාගත වාක්‍යයේ මම යසායාට පටන් අරගත්ත මේක තමයි යසායා 29 වෙනි පරිච්ඡේදයේ 14 කියපු දේ තමයි මෙතන තියෙන්නේ. යේසුස් වහන්සේ ඒ උපහාරණයේ ඒ අනාගත වාක්‍ය කරන මෙතන කියන යසායා හරියටම කිව්වා මේ සෙනඟ ගැන. දක්වරිසුරණියන් කරන්නේ පූජක වෙන මේ ගොඩක් දේවල් කියන්නේ. නමුත් අද මේක අපිට අයිති. අද සභාව මේ තත්ත්වයට ඇවිල්ලා. සභාව මෙතන. ශාක්‍රේ මේෂත් නගර දානිය සිංහයා නෙවෙයි සිංහය කෝටියක් ආවත් ඒගොල්ලෝ නෙවෙයි බය වුනේ. ඒගොල්ලෝ කියන අපිට ওই කතාවල් වලින් ඇති වැඩක් නෑ. මගේ දෙවියන් වහන්සේ තමයි එක. මොන දෙකයි ජීවිතේ බලන්න. ඒ වගේ බයිබලයේ කොච්චරනම් ඒ වගේ කට්ටිය ඉන්නවද? ආවල බේදුලගේ ජීවිත අරගෙන බලන්න. ඒගොල්ලෝගේ ආදර්ශ ඉස්තේපලගේ ජීවිතේ මොළේ කැඩිලා කෑලේ උණු කට් කැඩිලා ඒ උන් දකින්නේ කවුද? ක්‍රිස්තුස් වහන්සේ. මුළු ජීවිතය වෙලා ඒගොල්ලෝගේ ජීවිතේ ක්‍රිස්තුස් වහන්සේව වුම වෙන් කරන්න බෑ. ඒ හා සමානව තමයි මෙතන දෙවියන් වහන්සේ ගතට ඔබයි දෙවියන් වහන්සේ වෙන් කරන්න බෑ. හැබැයි ඔබ වෙන් කරගෙන ඉන්නේ. ඔබේ ආර්ථිකය දෙවියන් වහන්සේ ගන්න. මොකද උන්වහන්සේ ඔබ තුල ඉන්නේ. උන් ඒකත්වයක්.
සුද්ධ විහාර සුද්ධ විහාර ඔයගේ සුවිශේෂයේ 17 පරිච්ඡේදයේ කියනවා තියෙනවා සිතුරු 24 පදේ ඔය එකක් තිබුණා කියලා. අපි උන්වහන්සේත් එක්කෙනෙක් මොනවද දැන් නැවත අපි බලන්නේ නම් මේ පදේ 6 සහ 7 මාර්ග සුවිශේෂයේ 7 වෙනි පරිච්ඡේදයේ 6 සහ 7 වෙනි උන්වහන්සේ උන්ට කියනසේක මේ සෙනඟ ඔවුන්ගේ තොල් වලින් මට ගෞරව කරනවා. තොල් වලින් අදෝදී ජීවිතයෙන් මේ ගෞරව කරනවා. තොල් හරිම පාසු. මේ සෙනඟ ඔවුන්ගේ තොල් වලින් මට ගෞරව කරනවා. යේසුස් කියනවා. ඔවුන්ගේ සිත මගෙන් දුරයි. සිත නැහැ. බොහෝ දෙනෙක්ගේ සිත ක්‍රිස්තුස් දෙවියන් වහන්සේලා ක්‍රිස්තුස් වහන්සේලා සුද්ධාත්මනාසයට මම දුක් දෙන්නේ. මම සුද්ධාත්මනාස ගැන අහන්න ඕනේ කියලා පිපාස නැහැ. උන්වහන්සේ ජීවිතේ පාලනය කරන ආදරයක් නැහැ. කටින් ආදරය කරනවා. බයිබලයේ කියන මේවා වැඩක් නැහැ. මම ඊට එහා උන්වහන්සේ බලාපොරොත්තු වෙන ඊට එහා කියපු දෙයක්. යේසුස් වහන්සේ රාත්‍රී ගානක් වලට එක පැයක්වත් මාත් එක්ක ඉන්න බැරි. අවදින උදේට මාත් එක්ක බෑ. උන්වහන්සේ දැනුනේ සාමීනතා අද දෙවියන් වහන්සේ බලනවා. මේ දරුවෝ මගේ හදවතින්ම මට ආදරේ. උන්වහන්සේට අංගන්න බෑ ඔබට මට කිසි දෙයක්. ඒක අද ඉස්සෙල්ලා උන්වහන්සේ දැනගෙන ඉවරයි මගේ ජීවිතේ. ඔබ හදවතින් ආදරේ කියන්නේ මේක තමයි වැදගත්. ඔබ මගේ ජීවිතේ කියන්නේ දෙවියන් වහන්සේ. හතරේ බලන්න. මිනිස්යාගේ ශික්ෂාවන් ගුරුකම් උගන්වනවා. නිර්දකේ මට නමස්කාර කරනවා. නිර්දකේ කිසිම හදවතින් නෙවෙයි නමස්කාර කරනවා. ඒ ධර්ම නාමාන කරනවා. යේසාය මනාලෙස අනාගත වාක්‍ය කියේ. අටවෙනි පදයට ගියාට උඹලා දෙවියන් වහන්සේගේ ආඥාව හැර දමා මිනිස්යාගේ නියෝග ආරක්ෂා කරනවා කියසේ. මොනවද කියන්නේ? අද බලන්න මෙවැනි සිත දුරු වෙලා මේ හදවතින් අදහන්නේ නැති නිසා බොහෝ මිනිස්යාගේ ජීවිතය සෑහීමටපත් වෙන්න බෑ. බොහෝ මිනිස්යාගේ ජීවිතේ මොකද වෙලා හිස්කම, ඉඟකම, වේදනා, රෝග ප්‍රශ්න මේ කිතුරුවන. මොකද්ද මේකට හේතුව? ඔවුන්ගේ හදවත දෙවියන් වහන්සේ දෙන්නේ නැහැ, දෙවියන් වහන්සේ ප්‍රේම කරන්නේ නැහැ, අටින්නේ කරන්නේ. එතකොට මෙතන ප්‍රශ්නයක් තියෙනවා ඇතුළේ. දුවරයක් තියෙනවා. ඒ නිසා මොනවද කරන්නේ? මිනිස්යාගේ ශික්ෂා පස්සේ යනවා. මොනවද මිනිස්යාගේ ශික්ෂා? එක තැනක තියෙනවා සඵලත්වය. අන්න දැන් මේ ඇදහිලිවන්තය කොහෙද දුවන්නේ? සඵලත්වයේ පස්සේ යනවා. වාස්තරලත් සඵලත්වයේ පස්සේ. තව තැනක තියෙනවා සුවය. ඉතින් සුවයේ පස්සේ දුවනවා මෙයා. තව තැනක වචන උගන්න එතෙන්ට දුවනවා මෙයා. තව තැනක අනාගත වාක්‍ය දුවනවා මේ ස්ථාන. මොනවද මේ දුවන්නේ? හරි. නමුත් දෙවියන් වහන්සේ ආදරය කරන්නේ නැහැ. දෙවියන් වහන්සේත් එක ප්‍රශ්නයක් කරගෙන කටින් විතරයි මේ දේවල් කරන්නේ. නමුත් ඒ දේවල් තමන්ගේ අවශ්‍යතාවය සම්පූර්ණ කරගන්න පිණිස තමයි යනවා අර්ථයෙන්. නමුත් දෙවියන් වහන්සේ මා එක්ක ඉන්නවා මේ තැන් වල දුවන්න ඕන. මේ හැම දෙයක්ම උන්වහන්සේ අපිට දෙනවා. යෙරමියා පොතේ 17 වෙනි පරිච්ඡේදයේ 7-8 අපි කියවල බලමු තියෙනවද නැද්ද කියලා. යෙරමියා පොතේ 17 වෙනි පරිච්ඡේදයේ 7-8 උන්වහන්සේ කියනවා. උඹලා කිසි තැනක යන්න ඕනේ නැහැ. ඔබගේ ජීවිතේ දෙවියන් වහන්සේ කරගන්න අර හැම දෙයක්ම ලැබෙනවා. ඔබට සියලු දේ උන්වහන්සේ සපයනවා. ඒවා අපේ ජීවිතේ සාක්ෂියට කතා කරනවා. 7 වෙනි පදේ ස්වාමීන් වහන්සේ කෙරේ විශ්වාස කොට ස්වාමීන් වහන්සේ තමාගේ විශ්වාසය කොට තබාගෙන සිටින මිනිසයා වාසනාවන්තයි. අන්න ලස්සන වචන. දෙවියන් වහන්සේගේ වචන. 7 වෙනි පදේ මොනවද කියන්නේ? යෙරමියා 17:7 ස්වාමීන් වහන්සේ කෙරේ විශ්වාස කොට ස්වාමීන් වහන්සේ තමාගේ විශ්වාසය කොට තබා සිටින මිනිසයා වාසනාවන්තයි. තමාගේ මගේ විශ්වාසය මම කිව්වේ හදවතින්ම ආදරය කරනවා. මට ඔබ වහන්සේගේ තොර ජීවිතයක් නෑ. මට ඔබ වහන්සේගෙන් යහපත් මට හිතන්නේ කිසිම දෙයක්. ඔබ වහන්සේ තමයි මගේ ජීවිතය. එතනින් යන මට තවත් හිතන්න මොකුත් නෑ දෙවි කියන්නේ. ඔබ වහන්සේ විතරයි. එතනින් යන මම කාවගෙන ඊට වඩා කියලා කවුරුත් නෑ. ඔබ වහන්සේ තමයි. අන්න එවැනි මිනිසයා කවුද? වාසනාවන්ත. හරිම ආසයි කිතුරු දෙවියන් වහන්සේ අතන ඔබ හිතනවා මේ කිතුරුව දෙවියන් වහන්සේ අතන යානවාන තියෙන්නේ මේ ලොකු ගෙවල් දුන්නේ නැහැ. සතුට පළවෙනි දේ. ඒවා දෙවියන් වහන්සේ ගෙවල් වල යානවාන කොහොමද සතුට තමයි වැදගත්. පොඩි
හැරපතක උන පවුලකට සමාදානෙ නැහැ. නමුත් දෙවියන් වහන්සේ අදහන ගත්තට පස්සේ කටුකඩි ගහපු වේදෙට උන බුදුම සමාදානය සැනසෙන්න. මේ කටුකඩි ගෑවුවොත් ඒගොල්ලෝ කන්න බොන්න හිඟ වෙන්නේ. මුදල් හිඟ වෙන්නේ. සතුට පිරි ඉදිරි යනවා. ඇයි? ඔබ ජීවිතේ වෙලා තියෙන දෙවියන් වහන්සේ. ඔබේ ජීවිතේ දෙවියන් වහන්සේ උනගේ වාසනාව. දුක් විඳින්න අවශ්‍ය වෙන්නේ. වාසනාව. ඒ නිසා මිනිස්සුන්ගේ සිතින් නෙමෙයි නමස්කාර කරන්නේ මුක් තොල් වලින්. අන්න ඒ නිසා කිතුණුවා සා දෙවියන් වහන්සේ අතර ප්‍රශ්නයක් හැමෝම නෙමෙයි. ඔබ හදවතින් කතා කරලා බලන්න මගේ ප්‍රශ්නේ මම හැමතැනම දුවන එක නෙමෙයි මම මේක ගරා වැටිච්ච ගියක් වගේ එකතැනකට කනස්සල්ලෙන් ඉන්න එක නෙමෙයි. මගේ තුලයි ප්‍රශ්න තියෙන්නේ. මගේ තාත්තේ මගේ හදවතට එන්න මෙන්න මම පූජා කරනවා මගේ හදවත කියලා ඔබ කියන්නේ උදැස්. ඊට පස්සේ කියනවා මේ වාසනාවක් දෙක. මක්නිසා අටවෙනි පදේ මක්නිසාද ජලය ළඟ හිටුවා තිබෙන්නා වූ ගඟ ළඟ මුල් අදින්නා වූ ග්‍රීස්මේ පැමිණෙන විට ඒ නොදෙන්නා වූ කොළ නොවේලෙන්නා වූ නියම අවුරුද්දේදී නොබල වෙන්නා වූ පළදැරීමෙන් දුර නොවෙන්නා වූ ගහකට සමාන වන්නේ. කොයි වගේද මේ දෙවියන් වහන්සේ තමගේ විශ්වාසය කරගත්ත මිනිස්සයා යර්මියාව දැන් පැහැදිලි කරනවා. වාසනාවන්තකම කියන්නේ මොකක්ද? දැන් කියනවා බලන්න අටවෙනි පදේ ජලය ළඟ හිටුවා තිබෙන්නා. අපි දකිනවා ජලය ළඟ ගඟක් ළඟ ගහක් තිබුණොත් දැන් අගෝස්තු මාසේ කොච්චර නියගේ ආවත් ඒ ගහට දැනෙන්නේ නැහැ. මේ ගොඩ බිමේ තියෙන ගස් වලට දැනෙනවා කොළ හැලිලා ගස් වෙයිලා යනවා. හැබැයි මේ ගඟ ළඟ හිටුවල තියෙන ගහට කුඹුක් ගස්, ඒ දේවදාර ගස්, ඒ වගේ ගස් වලට මේ අගෝස්තු මාසේ දැනෙන්නේ නැහැ. ඒ ගස් වල අගෝස්තුද මේ සාමාන්‍ය අප්‍රේල් මාසෙදි කියලා දැනෙන්නේ නැහැ. හැමදාම කොළ ලස්සනට කොළ පාටට කොළ වලින් අතු වලින් මල් වලින් බර වෙලා තියෙනවා. ඒක වෙනසක් නෑ. හැබැයි අර ගංගාවෙන් ඈත තියෙන ගස් වලට අගෝස්තු මාසයේ යනකොට වියලි ස්වභාවයක් ඒ ගස් වලට තේරෙනවා. ගස් කොළ වැටලා කොළ ඉදිරියට ටික බලන්න අමාරුතාවක් ටික තියෙනවා. නමුත් දෙවියන් වහන්සේ මේ උපමාවක් ගැන කතා කරනවා. දෙවියන් වහන්සේ තමගේ විශ්වාසය කරගත් මනුස්සයා කොයි වගේද? කොයි වගේද කියන්නේ? ගංගා ළඟ හිටුවලා තියෙන ගහක් වගේ. ඒකට ඒ ගහ කොයි වගේද කියලා මෙතන විග්‍රහ කරලා තියෙනවා. හිටුවාදර ගංගා ළඟ මුල්ලා දින්නා ග්‍රීස්මේ දැනෙන විඩේ නොදෙන්නා. ඒ කියන්නේ වියලි කාලයක දැනෙන්නේ නැහැ ඒ ගඟ ළඟ තියෙන ගහට. ඒ නොදෙන්නා කොළ නොවෙන්නා. මගේ කොළ වේලෙන්නේ නැහැ ඒක. වෙලෙන්නා නියම අවුරුද්දේදී නොවල නියගේ මොන අවුරුද්දක නියගේ මොන විදියට ආවත් ඒකේ ඒ කොළ වේලෙන්නේ නැහැ. ඒකට ඒක දැනෙන්නේ නැහැ. වෙලෙන්නා පළදැරීමෙන් තොර නොවෙන්නා උගහකට සමාන. ඒ කියන්නේ පළදැරීමෙන් තොර නැහැ. හැමදාම මේකේ පළ තියෙනවා. කොයි වගේද? මනුෂ්‍යත් එහා සමානයි. එහෙනම් අර ආස්කම මේ අනාගතවා කොයි පස්සේ යන්න ඕනේ නැහැ. විශේෂඥ දැන් කන් වලට වෙන දොස්තර කෙනෙක් දත් ගලවන්න වෙන දොස්තර කෙනෙක් ඇස් පෙනීමට වෙන එහෙම තියෙනවා. අපි ඒ වගේ දේ යන්න ඕනේ නෑ. මගේ දෙවියන් වහන්සේ මගේ ජීවිතේ කරගත්තම උන්වහන්සේ මෙන්න මේ ගඟ ළඟ මුල් අදින්නවා. කවුද මේ ගඟ? ඔබ හිතන්නේ දෙවියන් වහන්සේ ගඟ නම් මේ ගහක මුල් අදින්නේ ගඟ පැත්තට. ඒ දියසීරාව තියෙන පැත්තට. ඔබේ ජීවිතයේ මුල් ඇදලා තියෙන දෙවියන් වහන්සේ වෙතට නම් ඒ දෙවියන් වහන්සේ වෙතින් ඔබට මේ ආශිර්වාදය ගලාගෙන එනවා. මම මේ අනුද්‍යාව ඔබට කතා කරා. දැන් මේ ගගේ මුල මේ ගහේ මුල ඇදලා තියෙන ගොඩ පැත්තට නැත්නම් වියලි පැත්තට නම් මේ ගහ සාර්ථක වෙන්නේ නැහැ. ඒකෝ මේ ගඟක් ගානේ තියෙන ගහක මුල් අදින්නේ ගඟ පැත්තට. නැත්නම් දිය තියෙන පැත්ත, දිය සීරාව තියෙන පැත්තටයි මුල අදින්නේ. එතකොට මේ දිය සීරාව ඒ ගහේ මුල් හරහා කඩට ගිහින් කඩේ ගොඩ වලට ගිහින් මේක සස්වික වෙනවා. පළ දැරීමේ කවදාකවත් කරන්නේ නිතරම කල. ඒ වගේ තමයි දෙවියන් වහන්සේ වෙතට නම් මගේ ජීවිතේ මුල ඇදලා තියෙන්නේ. ඒක රාස මගේ ජීවිතේ දෙවියන් වහන්සේ තමයි මගේ අත්වාරම මගේ මුල මගේ ජීවිතේ පිළිදලා තියෙන උන්වහන්සේ දුන්නා. ඒක තමයි ආදරය. ඒක තමයි උතුම් ප්‍රේමය උන්වහන්සේට මම දක්වන්නේ. උන්වහන්සේ දන්නවා මේ කොල්ලට මේ කෙල්ලට මගේ තොර ජීවිතයක් නැහැ. දෙයන්නාසේ ඉඳලා අපි හැමදේම බලවට කියයි. අනේ මේ කෙල්ලට මේ කොල්ලට මේ පවුලට මගේ තොර ජීවිතයක් නැහැ. දෙයන්නාසේ සතුටු වෙනවා. සමහර අපේ තාත්තලා කියන්නේ මේ කොල්ලට මම නැතුව දු කන්නේත් නැහැ. ඒවා මගේ තොර ජීවිතයක්. මේ වගේ දෙවියන් සතුටු වෙනවා නේද? මේ පවුලට නම් මගේ තොර ජීවිතයක් නෑ දෙවියන් වහන්සේ. සතුටු වෙනවා දෙවියන් වහන්සේ. ඒ කියන්නේ දෙවියන් වහන්සේ කියන වචනේ තේරුම මොකක්ද?
මගෙන් තොර ජීවිතයක් නැහැ කියලා මම තමයි ඕන. උන් වෙන කෙනෙකුට කවදා ජීවිතේ දෙන්නේ නැහැ. දෙවියන් වහන්සේ අනර්ගව සතුටුයි එහෙම අය ගැන. ප්‍රීති වේ. දේව දූතයෝ නිවර්සන්දේ. ඕසන්නා කිය. පියාණන් යන්න පොහන් බලන්න ඔබ වහන්සේගේ තොර ජීවිතයක් නැහැ නේ අර පවුලට. ඕන මොන දියාවත් උන්වහන්සේ වහන්සේත් එක්කම. අන්න ඒක පිටින් හම්බෙන්න පුළුවන්. ඔබේ ජීවිතේ මුල් ඇදලා තියෙන්නේ දෙවියන් වහන්සේ වෙතට නම්. ඔබ පළදැරීමෙන් තොර වෙන්නේ නැහැ. ඔබ යන්න ඕනේ නැහැ මේක එක තැන් වල මේ හොයාගෙන. ඔබ ඉන්න තැන ස්වාමීන් වහන්සේ සපේනවා. උදාහරණයක්. අද කිතුරුව උදාහරණයක් නෙවෙයි. ඔගේ මේ පරිච්ඡේදයේ පස්වෙනි පදයේ තියෙනවා මෙන්න මෙහෙම. ස්වාමීන් වහන්සේ මෙසේ කියනසේ මනුෂ්‍යයාගේ විශ්වාස කරන මාංශය තමගේ හස්තේ කොට තබා ගන්නවා සිටි ස්වාමීන් වහන්සේගේ පහව යන මනුෂ්‍යයා සාපලා දෙනවා. බොහෝ මිනිස්සු සාපේට ලක් කරලා තියෙනවා. ඒ සිටි දෙවියන් වහන්සේත් එක්ක නැති නිසා සාපේ යන්නේ. අද දවස් වලට නිවැරදි කරගන්න අවස්ථාවක් ඔබ යන්න අවශ්‍යයි. මේ රටට අවුරුදු 10ක් ගියා. මොන ප්‍රශ්න මොන දේ දෙවියන් වහන්සේ වෙතට ඔබේ ජීවිතේ මුල ඇදලා තියෙන දෙවියන් වහන්සේ ඔබ සාස්ත්‍රීය කාර්ය කරන පළදැරීමේ තොර වෙන්නේ කවදා. ඔබ බලනයි පවා විශ්මිත වෙන්නේ යනවා. අපෝ බලන අරුපිසු වැටිලා අඳාගෙන කඩා වැටෙනවා. මේ මිනිස්සු ප්‍රීතියෙන් ඉන්නේ. ඔබ තුලින් දෙවියන් වහන්සේ දකින්න. ඔබ මෙහෙම දෙයක් හිතන්න උදාහරණයක්. මම කුමුත් කරන නිසා ඊ රාජ්‍ය ස්වාමීන් වහන්සේත් එක්ක කල්පනා කරගෙන දෙවියන් වහන්සේ මට ලස්සන දෙයක් කතා කරා. දැන් අපි ඉතන ගෝවියේ කුඹුරක් කරනවා. මේ උදාහරණය ඔබ මතක තියාගන්න. දැන් ගෝවියා කුඹුර කරාම දැන් මේ ගෝයන් කඩ කරනවා. කුඹුර කඩ කරාට පස්සේ ගෝයන් ගහ කියනවාද කතා කරලා ගෝවියාට මොකද අහගන්න. ගෝයන් ගහ කතා කරලා ගෝවියාට කියනවාද දැන් මට වතුර ඕනේ. දැන් මගේ වටේට තියෙන තනකොළ. ඒව ගලවන්න කියලා. ගෝයන් ගහ කතා කරනවා. දැන් මට පෝර ඕනේ කියලා ගෝයන් ගහ කියනවා. දැන් මට මේ මට සෝකේ කාණි මට දැන් මේ මැස්ස වෙනවන්න කියලා ගෝයන් ගහ කියනවා. ඔව් දැන් මම මේ බීලෙන්න කිට්ටුයි මට දැන් මේ පෝර ඕනේ කියලා ගෝයන් ගහ කියනවා. දැන් ගෝයන් පැහිලා තියෙන්නේ. දැන් මාව කපලා ගෙට ගන්න කියලා ගෝයන් ගහ කතා කරනවද? ගෝවියට කතා කරනවද? දැන් ගෝවියා දන්නවා තමන් වපුරපු මේ බීජයට සාත්තු කරන ගෝවියා දන්නවද නැද්ද? ගෝවියා දන්නවා දැන් අද මේ වපුරන දවස් 3කින් වතුර හරවන්න ඕනේ. ඊට පස්සේ වතුර කඩන්න ඕනේ. ඊට පස්සේ තනකොළ තෙල් ගහන්න ඕනේ. ඊට පස්සේ පොර ගන්න ඕනේ. මේ ඔක්කොම ගෝවියා දන්නවා. ගෝයන් ගහ කියන්නේ ගෝවියා දන්නවා ඒක ගහට සාත්තු කරන්න. ඒ වගේම තමයි දෙවියන් වහන්සේ දන්නවා අපිට කරන්න ඕන දේ. ජනකේ වරදක් නෙවෙයි කියන්නේ. උන්වහන්සේ දන්නවා අපිට කරන්න ඕන දේවල්. ඔබ කියලා බලන්න. ගොඩකට ගෝවියා අපේ බීජය අනුසාරක වෙන සිටි. තමන්ගේ ගෝවියා ඒ ගෝයන් ගහ විශ්වාස කරන තමන්ගේ ගෝවියා. මගේ ගෝවියා මට සපේන සාතු කරනවද? ඒක ඔබ විශ්වාස කරන දෙවියන් වහන්සේ ඔබ දෙවියන් වහන්සේව විශ්වාස කරනවා. ඔබ දෙවියන් වහන්සේට මේ බුදු ජීවිතයේ ආදරය කරනවා. දෙවියන් වහන්සේ ඔබට අර ගෝයන් ගහට ගෝවියා උන්වහන්සේ අතන ගෝවිය කියලා හොවා කරනවා. ගෝයන් ගහට ගෝවියා මේ සපේනවා වගේ ඔබට සපේනවා එකයි අපිට එක එක තැන් වල යන්න අවශ්‍ය වෙන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ ඔබ හදවත ඔබේ මුල් ඇතුළේ තියෙන දෙවියන් වහන්සේ වෙත. කටින් නෙවෙයි, මනසින් නෙවෙයි, මුළු ජීවිතේ, මේ ඇට මස් මේ නහර මුළු ජීවිතේ, මුළු හදවත, හෘදය, මුළු බුද්ධිය, මගේ අනාගතය, අවසානයේ පටන් ඔක්කොම උපවාස වෙන ජීවිතයක්. අන්නේ වගේ ජීවමානත් එකට ඔබට එන්න පුළුවන් නම් මේ උදෑසන. ඔබ රහස දැනගන්න යනවා. උන්වහන්සේත් එක්ක පුදුම දිව්‍ය ප්‍රීතියේ බුද්ධි විදින්න යනවා. අනර්ග දිව්‍ය කයිනේ. තේජස් උන්වහන්සේ රහස් බුද්ධි විදිනවා. මේ රහස් කියන බුද්ධි විදිනවා. ඔබ දකිනවා වැන්දබුවක තෙල් තුලා එලිෂා කියනවා මේ තෙල් මොනවද තියෙන කේතර වාජන. ඉන්නයි ගෙවා ගන්න විදිහක් නැහැ. තෙල් කොහෙන්ද ආවේ? ඒ වගේ එලියාගේ කතා. සෑරපෙත් වැන්දබුස්ටි පිටි මුට්ටි ඒ තෙල් තුලා එලිෂාගේ කතා ඉතල බලන්න. දෙවියන් වහන්සේගේ දිව්‍ය රහස් ඒකසේ රහස් තිබෙනවා. ඒව ඔබත් එක්ක උන්වහන්සේ බෙදාගෙන දෙන්න කැමති. ඔබ උන්වහන්සේගේ මුල් ඇදලා දෙවියන් වහන්සේ ඔබේ ජීවිතයේ අතුලාන්තේ
හදපතුලේ ඔබ ආදරෙන් කියන තාත්තේ ඔයාලට මම ගොඩක් ආදරේ වගේ රජුරුවනේ මම වහන්සේත් එක්ක ඉන්නවා තාත්තේ මට උගන්වන්න මට උපකාර කරන්න මට මඟ පෙන්වන්න මම පාපයකට යන්න දෙන්න එපා මට ඕන දේවල් කරන්න දෙන්න එපා මට දැනෙන්නේ නෑ මගේ තාත්තේ මේ මට සමහර දේවල් සුද්ධාත්මේ කතා කරලා මට තේරුම් ගන්න හරි අමාරුයි ඒ නිසා ඔබ වහන්සේ මගේ තාත්තා මම පුදා දරුවෙක් කියලා හිතන මම මගේ මානසිකයට කැමති වුණත් ඔබ වහන්සේ මට තරහට කරලා මාව හරවන්න මම ඔබ වහන්සේ විතර ගොඩනගා ගන්න කියන ආදරණීය දරුවෙක් හැටියට කතා කරන්න දෙවියන් වහන්සේත් එක්ක දෙවියන් වහන්සේ කොච්චර දුර්වල කරගෙන හිටියත් ඔසවලා පුරුදු කරගන්න ඕන තමයි අපි මේ දැසරේ ආචාර සරුවලදාරි මහිමානික ධර්මිෂ්ඨ පියාණනි ඔබ වහන්සේගේ අනන්ත දැක්කට අපි එක එක්කෙනා බාර වෙනවා සුද්ධාත්ම දෙවියන් වහන්සේ ඔබ වහන්සේගේ ආදරය කරනවා අපිට කියලා නිම කරන්නට බැහැ ස්වාමීනි යහපත් වූ ජීවමාන දේරාණනි කංගලක හිතුවත් වෙන්නා වූ නියම කල්න ඵල දරන්නා ඵල දැරීම කරන වෙන්නා ස්වාමීනි නියම අවුරුද්දේ කොළන වේලෙන්නා ඒ නියම කලට ඒ ඵල දරන අනර්ග ගසක් බවට අපිපත් කරන්නට වහන්සේට පුළුවන් ස්වාමීනි මේ ජීවිතය අනිත් මනුෂ්‍යයට ආදර්ශයක්ව පෙරෙන පිණිස මේ තිතුරුවන්ගේ දෙවියන් වහන්සේ මහා බලගත් දෙවි කෙනෙක් මේ මහා විශ්වයේ ගෞරවකාර සර්ව බලධාරී සර්ව තේජානි සර්ව සදාකාලික සර්ව ඥානාන්විත සර්ව විශ්වව සර්ව වාසී සර්ව ජීවමාන දෙවියන් වහන්සේ බව අන්‍ය ජාතිකින් දැනගෙන හැරෙන පිණිස සමිඳුනි අපි තුලින් ඔබ වහන්සේව දකින පිණිස අපි ඔබ වහන්සේ දෙත දුර්ලභ කරගන්න ඔබ වහන්සේ අපේ අනුපාඩුකම් අයිතිකම් කමා කළ මේ දේශන යහපත් කියන්නේ කුමන තාක්කේලියක් අනේ රජතුමාණනි ඔබ වහන්සේ අපිව තුරුළු කරගෙන ස්වාමීන් වහන්සේ අලුත් ජීවිතයක් අලුත් උත්පාදනයක් අලුත් සැනසීමක් දීලා අපිව වාසනාවන්ත මනුෂ්‍යයන් බවට මේ දේශය හා සෑම ස්ථානයකම ඔබ වහන්සේ අපිව ගොඩනගපු වෙනව ඔබ වහන්සේගේ ජීවිතයට අපිව ලක් කරගන්න අපිට අතහැර ගන්න බැරි අඩුපාඩුකම් ඔබ වහන්සේ ස්වාමීන් තරවට කළා හරි වතාවගෙන හරි විදියට මාසෙත් එක ගමන් කරන්න ස්වාමීන් මෙච්චර කාලයක් මම කටින් විතරක් මේ දේවල් කරාද මේව සම්පූර්ණ පසුතැවෙන වෙමින් ස්වාමීන් වහන්සේ විතර හැරෙනු ස්වාමීන් වහන්සේගේ මඟ පෙන්වීම තුළ ස්වාමීන් වහන්සේ ගෙනියන්න කල අද පතුලේ උන්වහන්සේගේ තුරුලට ළඟ වෙනුනේ උදෑසන උන්වහන්සේත් එක්ක අපි ඉදිරි කාලෙට මෙතනින් පටන් ඉදිරියේ සදාකාල උන්වහන්සේත් එක්ක ජීවත් වෙන්න යන නිසා උන්වහන්සේගේ අභිමුඛයට අපි ළඟ වෙමි උන්වහන්සේගේ ප්‍රීතිය පුත් වෙනිමු දෙවියන් වහන්සේගේ කරුණාවන්ත පුත්‍රයන් වහන්සේගේ ලේ බලපොත් අපි වසාගෙන සුද්ධාත්මයන් වහන්සේ තුළ අපිව නිතරම වග පෙන්වන්න කියලා අපි ඉන්නේ අපි ප්‍රේමණීය පියාණන්ගේ උතුම් ප්‍රීතිය පාවල බාර වෙන ක්‍රිස්තුස් දේශස් වාසී වෙනවා